නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අනන්ත ගුණ ඇති සම්මා සම්බුද්ධ ශාසනයක් හමුන අවස්ථාවේ අප්‍රමාණ ගුණ ඇති සම්මා සම්බුද්ධ ශාසනය තුළින් අපේ ජීවිත ගුණවත් කරගෙන සිල්වත් කරගෙන මේ වෙහෙසකාරී බොහෝ දුක් ඇති කරන දවසක් ගත්තත් ඒ දවස තුලත් බොහෝ දුක් ඇති කරන ස්වභාවයක් තියෙන මේ සංසාරයෙන් ඈතර වෙන්න අපි කවුරුත් වෑයම් කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. සංසාර දුක දැනিলা පින්නතුන් මේ දුකෙන් ගැලවෙන්න ඕන කියලා අදහස් ඇති කරගත්තට පස්සේ ඒ සංසාර දුකෙන් ගැලවීමට අවශ්‍ය කරුණු කාරණා ඒක රාශී කර දීම මහා සංඝරත්නයේ වශයෙන් අපේ ලොකු වගකීමක්. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ සංසාර දුකෙන් නිදහස් වීමට අවශ්‍ය ශක්තිමත් හිත සකස් කර ගැනීමට උපකාර වෙන ධර්ම කාරණා සාකච්ඡා කරන දහම් කතිකාවත. සාමාන්‍ය ජීවිතේ කටයුතු කරද්දී අපට තියෙන ඕනම ප්‍රශ්නයක් තුල, ඕනම ගැටලුවක් තුල, ඕනම අසාධාරණයක් තුල ශක්තිමත් හිතකින් ඒවට මුහුණ දෙන්නට, ඉන්ද්‍රකීලයක් වගේ ඒවට මුහුණ දෙන්නට අපි කල යුත්තේ මොනවද කියලා විශේෂයෙන්ම මේ වැඩසටහන තුල කතා බහ කරනවා. මීට කලින් පින්නත් අපි සති කිහිපයක්ම ආරෂ්ඨාංග මාර්ගයේ අංග පිළිබඳව කතා බහ කළා. මොකද ආරෂ්ඨාංග මාර්ගයේ අංග කියන්නේ අපේ හිත ශක්තිමත් කරන ප්‍රධාන උපකාරක ධර්ම ටික. අද අපිට කතා කරන්න තියෙන අවසාන අංගය පිළිබඳව, සම්මා සමාධිය පිළිබඳව. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? මේක වැදගත්කම් මොකද්ද? සම්මා සමාධිය සහ මිච්ඡා සමාධිය කියන්නේ මොකද්ද? මේ විදිහට මේ සම්මා සමාධිය පිළිබඳව අපි දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. ඉතින් වැඩසටහන ආරම්භයේ ඉඳලාම අපිත් එක්ක අපට අවශ්‍ය ගොඩාක් කරුණු කාරණා බොහොම කරුණාවෙන් අනුශාසනා කරන, දේශනා කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේත් මැදිරියට වැඩම කරලා තියෙනවා. ඊටාම ගෞරවයෙන් අපි රාජකීය පඬිත් ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද දවසෙත් දහම් කතිකාවතට පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ, අපි මීට කලින් ආරෂ්ඨාංග මාර්ගයේ අංග කිහිපයක් ගැන කතා බහ කළා. ස්වාමීන් වහන්සේ අද අපිට තියෙන්නේ සම්මා සමාධිය පිළිබඳව සාකච්ඡා කරන්න. මේ සාකච්ඡාවට අවතීර්ණ වෙමින් අපි ඉස්සෙල්ලාම ඇත්තට මේ සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා ස්වාමීන් වහන්සේ දැනගන්න එක හොඳයි. ඔබ වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳව, يعني සම්මා සමාධිය පිළිබඳව යම්කිසි අර්ථකථනයක් දෙන්න පුළුවන්. එහෙමයි සන්නස. පූජනීය වන්දනීය අතිගෞරවනීය විනයාචාර්ය පුහුණුවැල්ලේ සාරද අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් අවසරයි. ලෝකවාසී වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වතුනි, අපේ පින්වත් ස්වාමින් වහන්සේ විමසන්නට යෙදුන ඒ සම්මා සමාධිය පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී යහපත් සිතේ ඇතිවෙන එකඟ භාවය ස්වාමීන් වහන්සේ අපි තේරෙන විදිහට කිව්වොත් සම්මා සමාධිය කියලා කියනවා. ඒතර මේ සම්මා සමාධිය කියලා කියන්නේ අධ්‍යාත්මිකව ගොඩනගා ගන්නා වූ ගුණයක්. අධ්‍යාත්මික ගොඩනගා ගන්නා වූ යම්කිසි තත්ත්වයක්, උසස් ස්වභාවයක්. එතකොට මේ සමාධිය කියලා කියන්නේ ධ්‍යාන. පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී වශයෙන් දැන් අභිධර්මානුකූලව ගත්තොත් ධ්‍යාන 5ක් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට එතනින් නවතින්නේ නැතුව දැන් නේව සංඥානා සංඥායතන ආදී විදිහට ගත ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන විදිහට මේ මනස උසස් භාවයකට පත් කර ගැනීම
ඒ තලවලට ඒ තත්ත්වයන් වලට පත්වීමට තමයි අපි සමාධිය කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ සම්මා සමාධිය කියලා මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ සතර ධ්‍යාන පිළිබඳව. එතකොට දැන් සතර ධ්‍යාන ගත්තාම කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, ඒ වගේම විතර්ක, විචාර, ප්‍රීති, සුඛ මෙන්න මේ අංගයන් සියල්ලම එකතු වෙන තැන තමයි ධ්‍යානය කියලා කියන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒ ටික එකතු වුණාම තමයි ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියන්නේ ඵලය. ඒක තමයි ස්වාමීන් වහන්සේ ධ්‍යාන කියලා කියන්නේ. දැන් එතකොට මේ ධ්‍යාන සිතක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම දැන් සියලු අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණ සිතක් බවට පත් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. කියන්නේ සානස දැන් ධානයකට ගියා කියන්නේ අකුසලයන්ගෙන් නිදහස් වෙලා. නිදහස් වෙලා ස්වාමීන් වහන්සේ. දැන් ওই පංච නීවරණ ධර්මයන් ගත්තොත් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ සියලුම අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්නට ඕනේ. ඒක එකාංගයක්. ඒ වගේම කාමයන්ගෙන් වෙන්වීම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් කියනවා නම් මේ ලෝකේ ඉහළම සැපේ මේ පංචකාමය කියලා පළවෙනි ධ්‍යානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට වඩා මහා සැපදායකයි කියලා. ප්‍රථම ධ්‍යානය. ඊට වඩා සුවයක්, ඊට වඩා මහා සුවයක් තියෙනවා කියලා. ඒක දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා දේශනා කරන්නේ. ඒක මෙලෝ වශයෙන් මෙලෝ ජීවිතේ වශයෙන්ම අපිට අත් විඳින්නට පුළුවන් කමක් තියෙනවා. එතකොට අර අකුසලයන්ගෙන් වෙන්ව, ඒ වගේම කාමයන්ගෙන් වෙන්ව, ඒ වගේම විතක්ක විචාර. දැන් ස්වාමීන් වහන්සේ මේ විතර්කය උපමා කරලා තියෙන්නේ යම්කිසි පක්ෂියෙක් ඉන්නවා කියමුකෝ. ඒ පක්ෂියා පොළවේ ඉඳන් පියාඹන්න යම්කිසි ශක්තියක් එයාට අවශ්‍ය වෙනවා. දැන් පක්ෂියෙක්ට පොළවේ ඉඳන් අහසට යන්න, අවකාශයට යන්න තටු ටිකක් හයියෙන් මේ සලන්න වෙනවා. ඒ කකුල් දෙකෙන් බලය ගන්න වෙනවා. ඒ වගේ තමයි කියන විචාරය. ඒ අර අදාළ අරමුණ නැවත නැවත ඉස්මතු කර දීම විචාරය. එතකොට මේ විතර්කය. එතකොට ඒ අර බලය යොදවලා අහසට පැන නැගලා එයා බොහොම නිදහසේ අර අත්තටුත් එච්චර මේ මහන්සියෙන් අපි දැකලා තියෙන උකුස්සෝ එහෙම උකුස්සෝ වගේ ඉන්නේ ඉන සවනසේ වගේ. يعني යාලට අර අහසට නගින්න යම් මේකක් වුණ ඊට පස්සේ ඒ තුල යාලා හැසිරෙනවා සවනසට. ඊට පස්සේ අර අත්තඩු එහෙට මෙහෙට හසුරවන්නේ නැතුව Tamanට අර නිවිහන හිල්ල යන්න පුළුවන් වගේ එහෙමයි. අර ਵਿਚාරය කියන්නේ ඒ වගේ අර අරමුණ ਵਿਚාරය ඇති කර ගන්නවා. එන අරමුණ පිරිමදිනවා වගේ නිකන්. පිරිමදිනවා සානවා. අරමුණ පිරික්සනවා. ඒකට කියන ਵਿਚාරය කියලා. ඊළඟට ඒ විතක්ක විචාර ප්‍රීතිය ඒත් එක්කම මේ විතරකයේ ਵਿਚාරයේ ප්‍රීතිය ඇති වෙනවා. ඒත් එක්කම තමන්ගේ අරමුණේ ඉන්නකොට ඒ අරමුණ පිළිබඳව තමන්ගේ අර මේ එකඟතාවයත් එක්ක තමන්ට යම්කිසි විදිහේ ප්‍රීතියක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රීතිය උපයෝගී කරගෙන ස්වාමීන් වහන්සේ සැපය කායික මානසික වශයෙන් සුවතාවයක් ඇති වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ උත්තනදී දැන් අර දැන් අපි හිතමු දැන් කෙනෙක් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැකලත් එයා සතුටු වෙනවා. එහෙමයි. එතන හැබැයි අකුසල සංප්‍රයුක්තයි නේද? එහෙමයි සානහස. එතන අර කාම මේ සැපයක් තමයි මේක අකුසල් මිශ්‍රයි. අකුසල් මිශ්‍රයි එතන. මෙතන අකුසල් නැති කාම වස්තු නැති එහෙමයි. ප්‍රීතියක් සුඛයක්. ප්‍රීතියක් සුඛයක් ඇති වෙන්නේ. ඒතර කුසලයමයි තමයි පිහිටා තියෙන්නේ. එතකොට අර දැන් කාම වස්තු හමුවේ හෝ කෙලෙස් ධර්මයන් නිසා හෝ හමුවේ ඇති වෙන ප්‍රීතිය සුඛය කියන්නේ නිකන් පිච්චි අත්දකින්න එක. පිච්චි අත්දකින්න. මේක එහෙම එකක් නෙමෙයි. මේක එහෙම එකක් ඒව සනසර ආයාසයෙන් නැවත කියන්නේ දුක් පීඩා ඒ සැපසනස ඉතාමත් තාවකාලිකව දැන් මේ කියන්නේ දැන් ඒ දැක්ක වෙලාවේ ආයි අනිත් පැත්තට ඒකේ මහ දුකක් ඇති වෙන්න පුළුවන්. ආදීනවයි. ඒ තුන ඒ කාන්තේම ආදීනවයක් තියෙනවමයිනේ ස්වාමීන් වහන්සේ.
මේ සැපේ තුල ආදීනවයක් තියෙනවා. නමුත් මේ සැපේ තුල ආදීනවයක් ඇත්තෙම නෑ ස්වාමීන් වහන්සේ. ආනිසංශයක්මයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය කියන ධර්මතාවයෙන් එකතු වුණ තැන. ඒ කියන්නේ මේ කියන පහම අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන පහම. මෙන්න මේ පහම ඕනි යම් කිසි කෙනෙක්ගේ හිතේ සමාධියක් ඇති වුණා කියන මෙන්න මේ පහම අංග පහම එකතු වුණ තැන. ඒ අංග පහම එකතු වුණ තැනට තමයි අපි සමාධිය කියලා කියන්නේ. එහෙම නැතුව අපිට සමාධිය ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔය දෙවෙනි ධ්‍යානියත් එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ විතරක රහිත, විචාර රහිත, ප්‍රීතිය, සුඛය සහිතව ඇති වෙන දෙවෙනි ධ්‍යානය කියන්නේ. දෙවෙනි ධ්‍යානයේ සාරේ විතරක නැහැ. විචාරය නැහැ ස්වාමීන් වහන්සේ. ඒතර ඒ තරම ස්වාමීන් වහන්සේ හිතාර සියුම් තත්යකටපත් වෙලා. දැන් විතර්ක විචාර රහිතව ඉන්න පුළුවන්. රහිතව ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හනසෝඩ මේ ලස්සන උපමාවක් තිබ්බා මේ දැන් අපි බස් එකක යද්දී එහෙමයි. අපි බස් එකක යද්දී බස් එකට නැග්ගාම සීට් අල්ල ගන්නවා, කණු අල්ල ගන්නවා. එහෙමයි. නමුත් ඔය බස් එකේ කොන්දොස්තර මහත්තයා ගත්තට පස්සේ එහෙමයි. එයා බස් එකේ යද්දී මේ හිටගෙන ටිකට් කඩනවා. කිසි ගානක් මේ අපි ඔක්කොම අල්ලගෙන ඉන්නවා. අරයා මේ එහෙම අල්ල ගන්න නැතුව එයා වැඩේ කරනවා. එහෙමයි. ඒකට හේතුව එයාට කලින් පුරුද්ද. ඒ පුරුද්ද තුල මෙයාට දැන් සීට් අර කණුවක් එකක්වත් අල්ලන්නේ නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ වගේ අර ප්‍රථම ධානයේ තුල හොඳට අර විතක්ක ਵਿਚාර සහිතව වැඩ කරපු මනස ඒක තුල වාසය කිරීම තුල ප්‍රථම ධානය තුල වාසය කිරීම තුල බහුලව එහෙමයි. ඊට පස්සේ දෙවෙනි ධානයේදී ඒ විතර්ක ਵਿਚාර රහිතව වැඩ කරන මට්ටමටපත් වෙනවා. අර තියෙන ආයාසයෙන් යා මිදෙනවා සවනස. නිදහස් වෙනවා. දැන් අර කොන්දොස්තර මහත්තයාට අර අපිට කණුව අල්ලන්න ඕනේ, සීට් අල්ලන්න ඕනේ. එතන ඇත්තටම ආයාසයක් තියෙනවා. අර එයාගේ එක දිගට ඒ පළපුරුද්ද නිසා එයාට ඒ ආයාසය යාට නැතර තවත් සැහැල්ලු. නිදහසේ කරගෙන යන්න පුළුවන්. තවත් නිදහසේ යාට ඒක කරන්න පුළුවන්. එහෙමයි සවනස. එතකොට අර දෙවෙනි ධ්‍යානයේ යනකොට ස්වාමින් වහන්සේ මේ අර විතර්ක නැහැ. ඒකට ਵਿਚාරය නැහැ. එතකොට ඒ කියන්නේ ඒ තරම්ම යා සැහැල්ලු වෙලා ස්වාමීන් වහන්සේ. ඒ තරම්ම බර රහිත වෙලා. ඒ තරම්ම යාට ඒ සැහැල්ලුවක් තියෙනවා. එතකොට මේ ප්‍රීතිය, සුඛය. ප්‍රීතිය තියෙනවා විතර්ක ਵਿਚාර නැහැ. ඒතර ප්‍රීතිය තියෙනවා. ඒ ප්‍රීතිය සියුම්ම තමයි තියෙන්නේ. සුඛය, කායික මානසික සුවතාවය ඇති වෙනවා. ඒක තමයි දෙවෙනි ධ්‍යානය. ඊළඟට ප්‍රීතිය කෙරෙහි ඇති ඇලීමත් දුරු කරලා. ඒ වගේම උපේක්ෂාවෙන් වාසය කරනවා. ඒ වගේම සිහියෙන් හා විශේෂයෙන්ම කායික සුඛය විඳිනවා ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට ගත්තා. තුන්වෙනි ධ්‍යානය ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ එයා එතනත් අර තත්වයෙන් තව ටිකක් ඉදිරියට ආපු ස්වභාවය ඇවිල්ලා තමයි එතන ඉන්නේ. එතන කායික සැපයක් තමයි විඳින්නේ ආ එතකොට. අර කායික සැහැල්ලුතාවය, කායික සැපය. දැන් ප්‍රීතිය කියන්නේ එකක්, මේ සුඛය කියන්නේ තව එකක් ස්වාමීන් වහන්සේ. ප්‍රීතිය කියන්නේ අර හිතේ ඇති වෙන දෙයක්. සුඛය කියනකොට මානසිකවත් ඇති වෙන අර කායික වශයෙන් ස්වාමීන් වහන්සේ අර ඒ ඵලයේ සැපය. ප්‍රීතියට එහාගේ එකක් තමයි මේ සුඛය කියලා කියන්නේ. ඒක හරි සයන්නාංශ මේ දැන් ඔය කිමත්තිය වගේ සූත්‍ර ධර්ම තියෙන. ඒ සූත්‍රවල සඳහන් කරන්නේ මේ දැන් කෙනෙක් ක්‍රමානුකූලව දැන් ඉන්ද්‍රිය සංවර සීලය ආදී පිළිහිටලා මේ ඉස්සරහට යනකොට ඉන්ද්‍රිය සතර සංවර සීලයේ හේතුව එයාට ලැබෙනවා විපිලිසර නැති හිතක්. එහෙමයි. විපිලිසර නැති හිත හේතුව එයාට ලැබෙනවා ප්‍රමෝදයක්. එහෙමයි. ප්‍රමෝදය කියන සයන්නාංශ ඒකේ තියෙන්නේ මේ ප්‍රීතියේ තරුණ අවස්ථාව කියලා. ප්‍රමෝදයේ හේතුවලා මෙයාට ලැබෙනවා සයන්නාංශ මේ වැඩුණු ප්‍රීතිය. එහෙමයි. ඊළඟට තියෙනවා වැඩුණු ප්‍රීතිය හේතුව මෙයාට පස්සද්ධිය හේතු වෙලා සැපය, සුඛය. එහෙමයි. එතකොට හොඳට තේරෙනවා දැන් ඔබ සඳහන් කරන මේ සැපේට අනිවාර්යෙන් ප්‍රීතිය එහෙමයි සාරා. හේතුයි. ප්‍රීතිය ආදී හේතු වෙලා තමයි බලවත් සැපේ ඇති වෙන්නේ. එහෙමයි. අර බඩගින්නක් ඇදිලා කෑම කෑවට පස්සේ ඔව්. දැන් කනකොට සතුටක් තියෙනවා.
දැන් හොයාගෙන යන්න ඕනේ. එතන තියෙනවා අමාරු ගතියක් තියෙනවා. අපහසුව තියෙනවා. ඊට පස්සේ කැම ටික හම්බුණා. ඒතර එතන ප්‍රීතියක් තියෙනවා. දැන් කනකොටත් සැපේ කනකොටත් එයාට ප්‍රීතියක් ඇති වෙනවා. සුවතාවයක් ලැබෙනවා. කාලේ ඉවරුනහම අර බඩිකින්න නැහැ. එහෙමයි. එයා සුවෙන් ඉන්න. එහෙමයි. ඉතින් සාන්නහස ඒ වගේ. එතකොට අපි මෙතන මේ තුන්වෙනි ධානය. තුන්වෙනි ධානය සාන්නහස. එතකොට මේ ඒ තුන්වෙනි ධානය එතන ඒකට අපි කියනවා තුන්වෙනි ධානය කියලා. තෘතීය ධානය. එතනත් සමාධිය. ගැන කතා කරන එක අර පළවෙනි ධානයටත් දෙවෙනි ධානයටත් තුන්වෙනි ධානයේ ආනිසංසත් වැඩි සහ සැහැල්ලු භාවය සහ උසස් භාවය එතන තියෙනවා. ඒක නිසා නැස මේ දැන් සමාධි හැඟීම එන්නෙන්න එන උපචාර සමාධියේදී එක මට්ටමකට තිබ්බ ප්‍රථම ධානයේදී හැඟීම තව ටිකක් බලවත් වුණා තුන්වෙනි අවස්ථාවේ තව ටිකක් ඒ විදිහට දැන් තුන්වෙනි ධානයේදී ගොඩක් බලවත් හැඟීමක් සමාධිය බලවත් හැඟීමක් සමන. එන්න හතරවෙනි ධානයේදී සාකච්ඡා කරන සුඛ දුක් සෝමනස්ස දෝමනස්ස කියන මෙන්න මේ හැම දෙයක්ම නිරුද්ධ වීමෙන් උපේක්ෂාවෙන් පිරිසුදු සිහිය ඇති කරගෙන වාසය කරනවා. හතරවෙනි ධානය. හතරවෙනි ධානය සාමනහස. එතකොට මේ සැපත් නැහැ දුකක් නැහැ. ඒ කියන්නේ සාමනහස මේ ඒ කියන්නේ ඒ තරමටම සැහැල්ලු භාවය ඇති වෙලා ඒ තරමටම මේ සියුම් භාවය වර්ධනය වෙලා කියන එකයි. එතකොට මේ සැප දැනේ සැපයකුත් නැහැ දුකකුත් නැහැ. සෝමනස්ස දෝමනස්ස දැන් සැප දුක් කායික වශයෙන් උත් දැනෙනවා සානස. දැන් ඒක කායික වශයෙන්. දැන් දෝමනස්ස සෝමනස්ස කියන්නේ මානසික වශයෙන්. දැන් දෝමනස්ස කියන්නේ මේ අකුසල් පැත්ත පිළිබඳව සාකච්ඡා කිරීම මෙතෙන්දි ගන්න බෑ. දැන් හිතේ ඇතිවීමේ යම් කිසි විදිහකින් දැන් අර සතුටක් ලැබීම කියන්නේ මෙන්න මේ එතනත් මෙතෙන්දි සියුම් භාවයටපත් වෙනවා. දැන් සියලුම දෝමනස්සයන් සහ සෝමනස්සයන් මේ හැම හැඟීමක්ම නැති වෙලා එයාට පුළුවන්කම තියෙනවා හතරවෙනි ධ්‍යානයේදී උපේක්ෂාවෙන් පිරිසිදු සහිතව වාසය කරන්න. මේක තමයි හතරවෙනි ධ්‍යානය විදිහට දක්වන්නේ සමාධිය. එහෙමයි දැන් කෙනෙක්ගේ දැන් ඔය කාමච්ඡන්දය නිසා හරි ව්‍යාපාදයන් නිසා තරහක් නිසා හරි එහෙම පසුතැවිල්ලක් නිසා හරි හිතක තියෙන ගතිය සහ හතරවෙනි ධ්‍යාන හිත කියන ওই දෙක ගත්තොත් එහෙම අහසේ පොළොවේ වගේ වෙන්නේ. එහෙමයි. ඒක මේ ඇත්තටම පුදුම විදිහේ වෙනසක් තියෙනවා සානහස කිව්වා වගේ. උත්සාහයෙන් එතෙන්ට ඕනම කෙනෙකුට යන්නත් පුළුවන් නේ සානහස. යන්නත් පුළුවන් සානහස. උත්සාහය අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. දැන් මේක අර එක දිගට භාවිතා කිරීම ඒ තුල යෙදීම අනුගමනය කිරීම තුලින් තමයි ඒ තැනට යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි මේ සමාධිය ඇති කරගන්න නම් ස්වාමින් වහන්සේ ශාසනයේ වැදගත්ම තැන තමයි මේ සීලය හරියට ආරක්ෂා කිරීම. අර මේ සත්ව විසුද්ධියත් එහෙම තියන නේද සාන්නස? එහෙමයි සාන්නස. මුලින්ම සීල විසුද්ධියටපත් වෙලා තමයි චිත්ත විසුද්ධියටපත් වෙන්නේ. එතන චිත්ත විසුද්ධි කියන්නේ ධානාදී නේද? ධානාදී සාන්නස. සමාධි කියන තැන. එතකොට මේ ශාසනය තුලදී සම්මා සමාධිය කියලා කතා කරන්නේ ඔන්න ඔය කියන ධානයන්. එතකොට මේ ධානය මට්ටමකටපත් වුණා කියන්නේ සතරවෙනි ධානයේදී පුරෙන් තිබිය යුතු අංග තියෙනවා. ඒ අංග ටික වර්ධනය වුණ තැන තමයි ධානය කියලා කියන්නේ. සතරවෙනි ධානය කියන්නේ. තුන්වෙනි ධානයේදී පිරිය යුතු තිබිය යුතු අංග තියෙනවා. ප්‍රහීන විය යුතු අංග තියෙනවා. එතකොට ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි ඒක තුන්වෙනි ධානය කියන්නේ. දෙවෙනි ධානයේදී තිබිය යුතු අංග තියෙනවා. ඒක තමයි දෙවෙනි ධානය කියන්නේ. ඒ ඔක්කොම ඇති වුණ තැන. පළවෙනි ධානය කියනකොට අර අංග අවශ්‍ය වෙන. ඒතර ඒ අංගයන්ගේ එකතුවට තමයි පරිපූර්ණත්වයට තමයි ධානය කියලා කියන්නේ. අර සමාධිය කියලා කියන්නේ. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕනේ අර ධානයක් කියලා කියන්නේ සමාධියක් කියලා කියන්නේ ඔන්න ඔය අංගයන්ගෙන් යුක්ත වීම. යම් එහෙමයි සානස්. ඊළඟට සානස් දැන් අපි තුමු දැන් ඔය මොකක් හරි ඵලයක් හට ගන්න ගහක් තියෙනවා කියලා. එහෙම. ඉතින් ඵලය හට ගන්න කලින් අපි දන්න දැන් ඔය මල හටගෙන එහෙම ක්‍රමානුකූල වෙන සිද්ධ වෙන්නේ. ඒ අර යම්කිසි අර මේරු ඵලයක් දක්වා එන ගමනේදී මේකෙන් කොටස් හැලෙනුනේ සානස් එක මට්ටම් වලදී. එහෙමයි සානස්. හැයිලා තමයි වටින මේක ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ. දැන් ප්‍රථම ධානයේ ඉඳලා ඉස්සරහට යනකොට විතරකේ නැතිව හැලිලා ਵਿਚාරේ හැරිලා එහෙම ටිකෙන් ටික අවසාන හොඳම
හොඳම ඵලයේ විදිහට තමයි හතරවෙනි ධ්‍යානයේදී ඔය ඇතිවන එහෙමයි. සමාධි මට්ටම කියන්නේ එහෙමයි. එහෙම සනාස. එතකොට මේ ඒක තමයි අපේ මේ ආරාෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධි කියලා සාකච්ඡා කරන්නේ. එතකොට මම අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ උපචාර සමාධිය සහ ධානා සමාධිය අතර වෙනස මොන වගේද කියලා අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. එහෙමයි සයන්නාස දැන් අපේ මේ වනහන පින්නතුන්ටත් ඒ ගැටලුව ඇති. මොකද දැන් නිවන් දකින්න අනිවාර්යයෙන්ම ප්‍රථම ධානයට යන්න ඕනද කියලා අපේ සමහර පින්නතුන්ට ඇත්තටම ගැටලුවක් ඇති. දැන් ස්වාමීන් වහන්සේ අපි හිතමු අපි ආනාපාන සති හරි මෛත්‍රී භාවනාව හරි කරනවා කියලා. දැන් සාමාන්‍ය අපි දන්නවා ආනාපාන ගත්තොත් එහෙම දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි අර ගිය සතියේ සම්මා සතිය ගැන කතා කළා. එතනදී අපි කතා කළා ඔබ හසු විශේෂයෙන්ම සිහිපත් කළා දැන් සතිය වැඩෙන්න ඒක සමාධියට හේතු වෙනවා කියලා. එතකොට ඒ සතිය වැඩෙන්න සමාධියට හේතු වෙන්නේ ආනාපාන සතිය වඩන්න සමාධිය උපදින්නේ ස්වාමීන් වහන්සේ නීවරණ අනිත් පැත්තෙන් අඩු වෙන පටන් ගන්නකොට. නීවරණ එක පැත්තකින් අඩු වෙනකොට අනිත් පැත්තෙන් සමාධිය ගොඩ නැගෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ උපචාර සමාධිය කියලා කියන්නේ ඒක හරියටම අපි අල්ල ගන්න ඕන තැන ස්වාමීන් වහන්සේ මේ යම් කිසි කෙනෙක් භාවනාවට ගියාට පස්සේ අපි හිතමු ස්වාමීන් වහන්සේ දැන් ආනාපානයේ හොඳට හිත පිහිටියා කියලා. මෛත්‍රී හැඟීමේ හිත පිහිටියා කියලා. මෙයා මේ උපචාර කියන්නේම ස්වාමීන් වහන්සේ ධානයේ අවට හැසිරෙනවා කියන අර්ථය. ධානයේ අසල ගැවසෙනවා කියන අර්ථය. දැන් ඔය ගෙවල් වලත් දැන් ඉස්සර ගෙවල් වල තිබිලා තියෙනවා දැන් අපිට කුටි හදද්දි එහෙමත් කියනවා මේ කුටිය වටේ මේ කරත් එකට යන උපචාරය තියන්න කියනවා. එහෙමයි. يعني ඒ ගේ වටේ තියෙන කෑල්ල තමයි උපචාරය කියන්නේ. ඒක පැන්නමට පස්සේ තමයි ගෙට ඇතුල් වෙන්නේ. ඒ වගේ ධානයේ අසල ගැවසෙනවා කියන අර්ථයෙන් කියන උපචාර කියලා. එතකොට දැන් ආනාපානය තුළ සිහිය පිහිටුවාගෙන ඉස්සරහට එන කෙනා උපචාරේ පන්නන්න ඕන ස්වාමීන් වහන්සේ ධානා සමාධියට එන්න. ඒ උපචාරයේ තියෙන ලක්ෂණ වගේ. ලක්ෂණ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු මේ දැන් අපි එදා කතා කළා සක්මන් භාවනාව ගැන. දැන් සක්මන් භාවනාව කරද්දී ස්වාමීන් වහන්සේ මේ දැන් මුලදී ආයාසයෙන් අපි අර වේදනාවල හිත පිහිටවනවා. මේ වේදනාවල හිත පිහිටුව ටිකක් මේක හොඳට පුරුදු කරාට පස්සේ දැන් හිතට බය ඇති වෙනවා ටිකක්. දැන් හිත යම් කිසි විදියකින් අර වේදනාවලම හිත අල්ලගෙන ඉන්නකොට හිතට ටිකක් බය වගේ ඇති වෙනවා. දැන් හිත විසිරෙහිත් දන්නේ නැහැ කියලා. නමුත් හිත විසිරෙන්නේ නැහැ. يعني විසිරෙහිත් දන්නේ නැහැ කියලා හිතුණාට විසිරෙන්නේ නැහැ. ආනාපානයේ තුලුණත් ටිකක් මේ ඉස්සරහට සතිය වර්ධනය කරගෙන යද්දි සායනන්ද සමාධිය ටිකක් හැදෙනකොට හිතට ටිකක් ඇති වෙනවා ටිකක් බයක් වගේ හැඟීමක් එනවා මේ අනේ මේ තියෙන තත්ත්ව නැති වෙද්ද දන්නේ නැහැ විසිරෙයිද දන්නේ නැහැ කියලා. නමුත් විසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ සායනන්ද අපි හිතුව දැන් ගලා යන වතුරකින් අපි මේ කෝප්පයකට වතුර එකක් ගත්තා. දැන් කෝප්පය ඇතුලේ වතුර ටික හෙල්ලුණාට පිට යන්නේ නැහනේ. එහෙමයි. කෝප්පේ තියෙන වතුර ටික ගත්තට පස්සේ ඒක ඇතුලේ හෙලවීම තියෙනවා. නමුත් පිට පනින්නේ නැහැ. අන්න ඒ වගේ මේ උපචාර සමාධි මට්ටමේදී සායනාස හිතේ තියෙනවා ටිකක් මේ සෙලවෙන ගතිය තියෙනවා. නමුත් මේ කාමවස්තු මතක් වෙනවා. ඒව පස්සේ දුවන්නේ අම්මා මතක් වෙන්න පුළුවන්. හරිද? නමුත් ඒ අම්මා කියන අරමුණ ඔස්සේ දුවන්නේ. ඒ වගේ දැන් හෙට කරන්න තියෙන වැඩක් එකපාරට මතක් වෙන්න පුළුවන්. නමුත් දැන් වෙනද නම් ඒක පස්සේ දුවනවනේ. දැන් උපචාර සමාධියේදී හිත ටිකක් ශක්තිමත් වෙනකොට හෙට කරන්න දෙන වැඩේ මතක් වුණාට ඒ පස්සේ දුවන්නේ නැහැ. කාමවස්තු මතක් වෙන්න පුළුවන් හදිසියේ. නමුත් ඒක පස්සේ දිවිල්ලක් නැහැ. උපචාර සමාධියේ තියෙන ප්‍රධාන ලක්ෂණය සයන්නා ඊළඟට තරහකාරය මතක් වෙන්න පුළුවන්. හැබැයි එයත් එක්ක එමිනි යන්නේ නැහැ. අර මේ ඒ තරමට ඒ අකුසල් කියන ඒවෙන් දුරස් වෙලා දැන් ටික දුරස් වෙලා මේ දුරස් වීම වැඩි. එතකොට දැන් උපචාර සමාධිය අල්ල ගන්න පුළුවන් හොඳම දේ තමයි යම් කාමවස්තු මතක් වුණා සායනාංශ ඒවත් එක ගනුදෙනුවක් නැහැ. ඒවත් එක දුවන්නේ නැහැ. يعني ඒක මතක් වුණත් ආපහු ඉක්මනට අරමුණට එනවා. ඒ විදිහට දැන් උපචාර සමාධියේදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මෙන්න මේ පහළ වීම හරීම අඩුයි. හදීසියෙන් තමයි මේ කරදර වෙන්නේ වයි.
ඔන්න ඔය උපචාරයේ තුල හොඳට හිත වඩන කෙනා එක මොහොතක ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අපි හිතමු වතුර ටැංකියක් තියෙනවා. මේ වතුර ටැංකියෙන් අපි 1000 සහිත කාලෙක ස්නාන කරනවා. ඒකට පනිට්ටු ඇතුළට දානවා ඇඟට දාගන්න. පනිට්ටු ඇතුළට දානවා ඇඟට දාගන්න. ඒ කියන්නේ ඒ වෙලාවට ඒ 1000 නැති වෙනකොට සැපයක් ඇති වෙනවා. පොඩි වෙහෙසක් තියෙනවා. දානව නාන්න ඕන. දානව නාන්න ඕන. දැන් එළියෙන් ඉඳන් නාන්නේ. උපචාර සමාධියත් ඔය වගේ. අර නීවරණ ආදී ධර්මයන්ගෙන් අපි අයින් වෙලා යම් කිසි මට්ටමකට සුවයක් තියෙනවා. ඇදගෙන නානවා වගේ. 1000 කාලෙක. ප්‍රථම ධානයේදී වෙන්නේ ස්වාමීන් වහන්සේ කිසිම කරන්න දෙයක් නැහැ. ටැංකියට පැන්න කියලා හිතමු. එහෙමයි. ටැංකියට පැන්න මනුස්සයට කරන්න දෙයක් නැහැ. ඉබේට මේ සැපේ විඳින්න සැපය විඳින්න විතරයි යාට තියෙන්නේ. ප්‍රථම ධානය කියන්නේ උත්සාහ කරන්න දෙයක් නැහැ. ධානය කියන්නේ මසන්නස අරමුණේ කිඳා බැහිම කියන එක. එහෙමයි. ආනාපානේ නම් ආනාපාන අරමුණේ හිත කිඳා බහිනවා. මෛත්‍රිය නම් මෛත්‍රී අරමුණේ හිත කිඳා බහිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉන්න විතරයි තියෙන්නේ. අර ඔබ සඳහන් කළ වෙන කිසිම කාම වස්තුවකට බෑ හිත යන්නේ. එහෙමයි. බාහිර කුරුල්ලෝ ඇඬුවද අම්මා කතා කළාද තාත්තා කතා කළාද ටීවී දැම්මද රේඩියෝ දැම්මද දැන් උපචාර සමාධියේදී ඒවා ටිකක් බාධා වෙන්න පුළුවන්. කියන්නේ ඒවා ටිකක් ඇහෙනවා නමුත් ඒක ඔස්සේ දුවන්නේ. ප්‍රථම ධානයේදී සායනාංශර ටැංකියට පැන්නා වගේ. හාත්පසින් මෙයා වතුරේ බැහැගෙන ඉන්නේ. අන්න ඒකේ හාත්පසින්ම මෙයා කුසලාරම්මනේ බැහැගෙන මෙයාට වෙන කිසිම බාහිර ශබ්දයක් ඇහෙන්නේ නැහැ. කාම වස්තු මතක් වෙන්නේ නැහැ. කරන්න තියෙන දේවල් මතක් වෙන්නේ නැහැ. ඒක තව උපමාවක් කිව්ව සායනාංශ අපි කන්දක් උඩට තල්ලු කරගෙන යනවා මේ රෝදයක්. එහෙමයි. ආයාසයෙන් අමාරුවෙන් අමාරුවෙන්. හැබැයි කන් දෙහා පැත්තේදී මොකද කරන්න තියෙන්නේ? අතාරින්න විතරයි මේක ඔටෝ යනවා. අන්න ඒ වගේ කරන්න දෙයක් නැහැ. ප්‍රථම උපචාර සමාධිය කියන්නේ අපි ආයාසෙන් උඩහට යනවා තාම. ප්‍රථම ධානයටපත් වුණ ගමම්ම නිරායාසයක් වෙනවා. කරන්න දෙයක් නැහැ. Tamante එක අත්දකින්න විතරයි තියෙන්නේ. අර ටැක්ටරේ අපි යතුරු දානවා. යතුරු දාලා උත්සාහයෙන් කරකවනවා. ඒ වගේ තමයි උපචාර සම්මතනම. ඒ කියන්නේ උපචාරය තුළ ඉන්නත් උත්සාහය අවශ්‍යයි. ඒ ආයාසයක් අවශ්‍යයි. ප්‍රථම ධානයටපත් වුණ ගමම්ම ඔටෝ ස්ටාර්ට් වෙනවා වගේ. ඊට පස්සේ අර ඔටෝ වැඩ. අන්න ඒ විදිහට සායනාංශ මේ උපචාර සමාධියයි ධ්‍යාන සමාධියයි හොඳට වෙන් කරලා අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ පින්නතුණත් භාවනාවක් කරන්න ගියාට පස්සේ දැනගන්න එක හොඳයි මම ඉන්නේ මොන මට්ටමේද කියලා. මොකද සමහර අය උපචාර සමාධියෙන් දෙගෙන හිතනවා ප්‍රථම ධ්‍යානට ආවා කියලා. ඒ නිසා සායනාංශ දැන් උපචාර රැවටිලා හරියට ඒ වැඩේ වෙනවා මේ මොකද සමහර ඇත්තන්ට සමහර පින්නතුන්ට අවවාද දෙන අයත් ඕක පටලවගෙන තියෙනවා. සමහර ඔක්කොම නෙවෙයි. එතකොට මේ උපචාර සමාධියේ ප්‍රධාන ලක්ෂණේ ස්වාමීන් වහන්සේ ආයාසයෙන් අපි ඒක උපචාර සමාධිය තුල ඉන්න ඕන. ප්‍රථම ධානයේදී નિરાයාසයක් වෙනවා. ඊළඟ උපචාර සමාධිය තුල කාම වස්තු ආදිය වරින් වර මතක් වෙන්න පුළුවන්. හැබැයි ඒවත් එක්ක දුවන්නේ නැහැ හිත. ප්‍රථම ධානයේදී මතක් වීමක්වත් නැහැ. කාම වස්තු ආදිය. ඊළඟට උපචාර සමාධියේදී යම් යම් ශබ්ද ඇහෙන්න පුළුවන් වරින් වර. නමුත් ඒවත් එක්ක ගනුදෙනු කර කර පස්සේ දුවන්නේ නැහැ. ප්‍රථම ධානයේදී එහෙම බාහිර ශබ්ද ඇහෙන්නේ නැහැ. අරමුණේම මේ කිඳා බැහැලා තියෙන නිසා. ඊළඟට සායනාංශ යම් කිසි කෙනෙකුට නිවන් දකින්න අපි මුලින් කතා කළා වගේ ධානයක් උපදවා ගැනීම අනිවාර්යම නැහැ. උපචාර සමාධියට ඇවිල්ලා එතනින් විදර්ශනාවට හැරෙන්න පුළුවන්. නමුත් ටැක්ටරේ වන්දනා ගමනක් යනවට වඩා හයිබ්‍රිඩ් කාර් එකක වන්දනා ගමනක් යන එක සැපයි. ටැක්ටරේ යනවා වගේ තමයි ටිකක් උපචාර වගේ මට්ටමකට ඇවිල්ලා මොකද නීවරණ කරදර කරනවා. හදිසියෙන් හරිනම්. ප්‍රථම ධානයටපත් වෙලා එතනින් විදර්ශනාවට යමුනොත් එහෙම හරියට පහන් දැල්ලක් තියෙන කාමරයක ජනෙල් ටික වැහුවා වගේ. හුලං එන්නේ නැහැ නිසා සංවර හිතකින් විදර්ශනාව කරගෙන යන්න පුළුවන්. ඒකයි මම සඳහන් කළේ හයිබ්‍රිඩ් වාහනයක වන්දනා ගමන යනවා වගේ කියලා. ඉතින් පහසු දේ තෝරගන්න එක පින්නතුන්ට අදාළ දෙයක්. එහෙම තමයි සානස් උපචාර සමාධිය සහ ධ්‍යාන සමාධිය ගැන අපිට විග්‍රහ කරන්න පුළුවන්. මේ දැන් මේ වගේ උපචාර සමාධිය හෝ ධ්‍යාන සමාධිය කියන්නේ ඒකාග්‍රතාව කියලා අපි සායනාත කතා කළා. අන්න ඒ වගේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්නට උපකාර ධර්ම සහ සාමින්හන්සේ වෙනුවෙන් අනුගමනය කළොත් වැඩ පිළිවෙලවල් තියෙනවා. ඒ පිළිබඳව සිහිපත් කිරීමක් කළොත් අවසරයි අපේ ස්වාමීන් වහන්සේ.
විශේෂයෙන්ම මේ සමාධියක් ඇති කර ගන්නවා කියන්නේ මුලින්ම අපිට හිතන්නට ඕනේ ඒක පහසු දෙයක් නෙමෙයි. හැබැයි අපහසුම දෙයක්ුත් නෙමෙයි. පහසු දෙයක්ුත් නෙමෙයි, කරගන්න බැරි දෙයක්ුත් නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ සමාධියක් ඇති කර ගැනීමේදී අපි අනුගමනය කළ යුතු ප්‍රධානම දේ තමයි නැවත නැවත එය පුරුදු පුහුණු කිරීම ස්වාමීන් වහන්සේ. දැන් මෛත්‍රී සහගත සිතක් වර්ධනය කරගෙන ඒ තුලින් යමෙක් සමාධියටපත් වෙන්නට අවශ්‍ය නම් කැමැත්තක් තියෙනවා නම් අසුබ සංඥාවෙන් සමාධියටපත් වෙන්න යම් කිසි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් ඒ වගේ ඒ අදාළ අරමුණ ඔස්සේ ඒ අදාළ ඒ සමාධියටපත් වීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල නැවත අනුගමනය කළ යුතු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ස්වාමීන් වහන්සේ අපි ඊට කලින් දවසෙක් කතා කරා වගේ මේ වල් බිහි වෙලා තියෙන යම්කිසි කැලයක් අපි කැලයක් ගමුකෝ. ඒ කැලේ යම්කිසි අපි කියමු පොකුණක් තියෙනවා කියලා. දැන් මේ පොකුණට යන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. යන්න අවශ්‍යතාවයක් තිබ්බට අපිට ඒකට යන්න හරියට පාරක් නැහැ. හැබැයි අපි ඒ කැලෙන් ඒ අදාළ කරන පොකුණට යන්න පාර සකස් කර ගන්නවා. සකස් කර ගන්නවා කියන අපි යනවා. අපි අද යනවා. ඊට පස්සේ ආයි මේ දවල්ට යනවා, උදේට යනවා, එහෙම නැත්නම් දවස ගානේ යනවා. යම් කෙනෙක් එක දවසක් ගිහිල්ලා අමාරුවෙන් හොයාගෙන ගිහිල්ලා මේ ආයෙ ඇවිල්ලා යන සතියකින් මාසෙකින්. නමුත් එතකොට පාර වැහිලා. ඉතින් ඒතකොට ආයි පාර අපහැදිලි. යන්න අමාරුයි. ඒ වගේ සමහර අය ඉන්නවා අර ඊටාම අපහසුයෙන් ආයාසයෙන් උත්සාහවන්ත වෙලා ඒ අදාළ தත්ත්වය උදා කරගන්න අය ඉන්නවා. හැබැයි ඒක එක දිගට අර පුරුදු පුහුණු කිරීම මත ඒක ආයි ගිලිහිලා යනවා. සවනස බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ සමාධි අරමුණට දවසට 3 සැරයක් යන්න කියලා. එහෙමයි සවනස. එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සවනස. ඒ කියන්නේ නැත්තම් උන්වහන්සේ තිබ්බනේ ඒක සැරයක් යන්න කියලා. එහෙමයි සවනස. ඇති කියන්නේ එහෙමයි. එතකොට ඒ වගේ අර නැවත භාවිතා කිරීම විශේෂයෙන්ම සමාධිය ඇති කර ගැනීමේදී ස්වාමීන් වහන්සේ මේ කියන ධර්මයන් නැවත භාවිතා කරන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේ දැන් උපචාර සමාධිය ගැන දේශනා කරා. ඒ තුල අර කුසලතාවය අපි තව වර්ධනය කර ගැනීම තමයි එතන භාවිතා සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සායනස් උපචාර සමාධියට ආවට පස්සේ ඒකත් රැක ගන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒක මේ නැවත තමන්ගේ අරුමුණට යන්න අවශ්‍ය කරන ඒ ශක්තිය භාවිත කරන්න ඕනේ බහුලීකృత කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් සමාධිය වර්ධනය කරගන්නව නම් එයා නිතර භාවනා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මේක මේ සමාධිය කියන එක කෙනෙක්ට දැන් පළපුරුදු කෙනෙක් නම් ස්වාමීන් වහන්සේ එයාට විනාඩියක් දෙකක් ඇතුළත සමාධියටපත් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට විනාඩි 10ක් පැයක්, තව කෙනෙක්ට මාස ගාණක් මේ උනන්දු වෙලා මහන්සිලා මේ සමාධිය ලබා ගන්න මේ හේතුවක් වෙන්න පුළුවන්. දැන් ඔය මට මතකයි අපේ ලොකු සාන්නහන්සේ විශාල ප්‍රධාන කාරණාවක් කියනවා. ඒ කියන්නේ මේ සමහර අය ඇවිල්ලා අහනවලු හාමුදුරනේ මම මේ ධානයකටපත් වෙන්න එහෙම නැත්නම් මේ කියන තැනට යන්න කොච්චර කාලයක් භාවනා කරන්න ඕනේද? කොච්චර වෙලාවක් භාවනා කරන්න ඕනේද? ඒ වෙලාවෙම උන්වහන්සේ පෙරලා ප්‍රශ්නයක් අහනවලු. ලිඳක් කපනකොට කොච්චර කාලයක් කපන්න ඕනේද? කොච්චර වෙලාවක් කපන්න ඕනේද? මේ ලිඳක් කපනවා නම් වතුර අහු වෙනකන්. වතුර අහු වෙනකන්. ඒකට ඉතින් උත්තරේ එන්නේ වතුර එනකන් ලිඳ කපනවා. කපන්න ඕනේ. කාලය කියන්නත් බෑ, වෙලාව කියන්නත් බෑ. එහෙම කියන්න බෑ. ඒ වගේ අර අරමුණ ඇති කරගෙන මම මේ සමාධියටපත් වෙනවා කියන තැන ඉඳගෙන අර නැවත භාවිතා කිරීම අපි කරන්නට ඕනේ. අර එක දිගට ස්වාමීන් වහන්සේ අර මේ සමාධිය වර්ධනය කරගන්නේ අංගයන් අපි ස්පර්ශ කරනකොට අර එක දිගට අපි මේ මාර්ගයේ වර්ධනය කරන නිසා අර අඩිපාරක් හැදෙන වගේ කැලෑ පාරේ අර පොකුණට යන අපි එක දිගට ස්වාමීන් වහන්සේ නිතර භාවිතා කරනකොට එතන ස්වාමීන් වහන්සේ ඉබේටම පාරක් හැදෙනවා වගේ ඉබේටම අපේ හිතේ ස්වභාවයක් තියෙනවා සමාධියටපත් වීමට ශක්තියක් નિરાයාසයෙන්ම ලැබෙනවා.
ඒ කියන්නේ සානංශ හිතේ තියෙන නරක දේ වැඩිපුර පුරුදු කළොත් නරක දෙයට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා. ඒ එහෙමයි. වගේ මෙතන හොඳ දෙයට හිත පුරුදු කළොත් උත්සාහයෙන් හොඳ දෙයටත් ඇබ්බැහි ඇබ්බැහි වෙනවා. වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වභාවය නේද එහෙමයි. ස්වාමීන් වහන්සේ. එතකොට අන්න ඒ විදිහට මේ සමාධියටපත් වීමට අපි මුලින්ම කරන්න ඕනේ නම් භාවිත කරන්නට ඕනේ නැවත නැවත භාවිතාව යෙදෙන්නට ඕනේ එකක්. අනිත් එක තමයි උපකාරක ධර්ම විදිහට ගත්තාම මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ස්වාමීන් වහන්සේ සම්මා සමාධිය අරමුණු කරගෙනමයි තියෙන්නේ. උදාහරණයක් ගත්තාම සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය නැතුව සම්මා සමාධියක් ලබන්න බෑ සානස. දැන් සම්මා දිට්ඨිය උපකාර වෙනවා සම්මා සමාධියට. සම්මා දිට්ඨි සම්මා සංකල්පය. දැන් සම්මා සංකල්පය මෙන්න ස්වාමීන් වහන්සේ සමාධියට උපකාර වෙන්නේ. සම්මා සංකප්ප. මිච්ඡා සංකප්ප හින්දා තියෙන සමාධිය නැති වෙනවා. තියෙන සමාධියක් නැති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒතර දැන් ඔය කියන්නේ අපිට ඉදිරියේදී ගැන කතා කරන්න පුළුවන්. එතකොට මිච්ඡා සංකල්ප, සම්මා සංකප්ප, සම්මා වාචාව, යහපත් වචන කතා කිරීම. ඒ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ මේ සම්මා සමාධියට උපකාරක ධර්ම. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජීවිතයේ ඉදිසායනන්ස් අපිට දැන් ඔය ඔබ වහන්සේ කතා කළ විදිහට යහපත් වචන අපි කතා කරනවා කියන්නේ. එහෙමයි. ඊළඟට අපි ඔය නෙක්ඛම්ම සංකල්පනා, ව්‍යාපාද සංකල්පන ඇති කරගන්නවා කියන්නේ අපිට නොදැනුවත්ව සමාධියට අවශ්‍ය පරිසරය හදාගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ සමාධියට අවශ්‍ය කරන ශක්තියම තමයි ඒතර වර්ධනය වෙන්නේ. එතකොට ඒ විදිහට අර උතන දැන් සීල කොටසට ගත්තාම වැටෙනවනේ සම්මා වාචාව, කම්මන්ත ආජීව කියන තැන. දැන් එතකොට මේ ඔය කියපු විදිහට අර කියන කම්මන්තය, සම්මා ආජීවය මේ හැම දෙයක්ම උපකාර වෙනවා සම්මා සමාධියට. ඒත් එක්කම ගත්තාම යහපත් වීරිය, විශේෂයෙන් මෙතෙන්ද වීරිය අත්‍යවශ්‍ය වෙන සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය අත්‍යවශ්‍යයි. එතකොට ඔන්න ඔය කියන වීරිය සති ආයිත් අපි කිව්වොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ අංග 7ම උපකාරී වෙන්නේ සම්මා සමාධියට. එතකොට සම්මා සමාධිය යම් කෙනෙක් ඇති කර ගන්නට කැමැත්තක් තියෙනවා නම් එයා මුලින්ම සම්මා දිට්ඨිය ඇති කරගෙන දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක දැක්ම පිරිසුදු වෙන්න ඕනේ. සම්මා භාවයටපත් වෙන්නට ඕනේ. ඒත් එක්කම යාට අර හැම අංගයකටම සම්මා දිට්ඨිය මූලික වෙලා. ප්‍රඥාව නිසා. එහෙමයි ප්‍රඥාව. ඒතර සෑම අංගයකටම සම්මා දිට්ඨිය මූලික වෙනවා. සම්මා දිට්ඨිය මූලික වෙලා ඒ වගේම සම්මා වායාමය, සම්මා කම්මන්තේ උපකාර කරගෙන ඒ අදාළ අංගයන් වර්ධනය කරගෙන එනකොට යාට සම්මා සමාධිය ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට මෙහෙම අදහසකුත් ආසන්න දැන් අපිට අපිව මැනගන්න පුළුවන් අවස්ථාවක් ඕක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් ගුරුවරයෙක්ගෙන් කමටහනක් අපිට ලැබුණාට පස්සේ අපිට ඒ කමටහන තුල සමාධිය උපදින්නේ නැහැ කියන්නේ අපි අර අංගහත පුරුදු කරලා නැහැ. අංගහත පුරුදු කරලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කෙනෙකුගේ ගෙවපු ජීවිතේ ගුණවත් භාවයක් තියෙනවද කියලා මැනගන්න පුළුවන් කමටහන ලැබුණාට පස්සේ යාට සමාධිය වැඩෙන මට්ටම අනුව. එහෙම දැන් සමහර අය කියනවා මේ අපි කොච්චර භාවනා කරත් අපිට මේ සමාධියක් නැහැ. එන්නේ. ඇයි කියලා අහනවා. ඇයි කියලා අහනවා. සමහරලාට ඒක චෝදනා පවා කරනවා. ඒ කියන්නේ සමහර අය ධර්මයේ වරදක් කියලා වගේ හිතනවා. ධර්මයේ වරදක් කියලා හිතන විතර. එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා හේතුව විමසුවාම පැහැදිලි වෙයි මොකක්ද අඩුපාඩුව කියලා. එතන අනිවාර්යෙන් සීලී අඩුපාඩුවක් තියෙනවා සාමාන්‍යයෙන්. කොටමිකොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මෙන්න මේ මුල් 7 සමාධියෙන් මෙහා තියෙන 7 යම් කෙනෙක් තුළ තිබුණ නැත්නම් එයාට මේ සම්මා සමාධිය ඇති වෙන්නේ නැහැ. මොකද දැන් සීලය ගත්තාම සානස කොහෙටද උපකාර වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධි සංවත්තනිකයි. සමාධි සංවත්තනිකයි. මම මේ සීලය රකින්න සමාධිය ඇති කර ගැනීම සඳහා. ඒ අදහසින් අපි ශික්ෂාපද ආරක්ෂා කරන්නට ඕනේ. සීලය ගත්තාම එහෙමයි. ඒක සම්මා සංකල්පය කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? සම්මා දිට්ඨියත් මූලික වෙලා සම්මා සංකල්පේ, සම්මා වායාමේ, සම්මා සතිය කියන්නේ මොකද්ද? ඒතර මේ අතුලාන්තේ වර්ධනය කර ගැනීම ස්වාමීන් වහන්සේ. එතකොට ඒ தত্ত্বය කියන්නේ මේ මානසික වශයෙන් ඇති කරගන්න පිරිසුදු භාවය. ඒ தত্ত্වයන් ටික වර්ධනය වුණාම තමයි
සම්මා සමාධිය ඇති වෙන්නේ. දැන් සානතර මේ උපමාවක් තියෙනවා දැන් වතුරේ තියෙන දණ්ඩක වියලි දණ්ඩක් අතුල් ගිනි ගන්න හදනවා. එහෙමයි. වතුරේ අරක තියෙන්නේ. ගින්දර එන්නේ. පස්සේ ගොඩ දානවා මේ අර වතුරේ තියෙන දණ්ඩ. හැබැයි තෙතයි. තෙත දණ්ඩේ අතුල් වියලි දණ්ඩකින් ඊට පස්සේ මෙයා ගින්න ගන්න හදනවා. ඒත් හරියන්නේ නැහැ. يعني වතුරේ තියෙන දණ්ඩෙන් අතුල් වලත් ගින්න ගන්න බෑ. ඒ දණ්ඩ ගොඩ දාලා ඒකේ තෙත තියෙනවා නම් ඒත් ගින්න ගන්න බෑ. අරක වේලුණාට පස්සේ තමයි ලී කැලක් අතුරන ගින්න මතු කර ගන්න පුළුවන්. ඒ වගේ ඔය ඔබ සඳහන් කළ කාරණා ටික හේතුනොත් විතරයි එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මා සමාධිය ඇති වෙන්නේ. අනිවාර්යෙන් සනස ඇත්තටම හේතුඵල ධහමනේ බුදුරජාණන් වහන්සේ මේ ගලපන්නේ ස්වාමීන් වහන්සේ. මේ හේතු ටික අර හේතු ටික එකතු වුණ තැන සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ගත්තාම ඔය කියන කරුණු 7 සම්පූර්ණ වුණ තැන තමයි සම්මා සමාධිය. ඒක ආයේ මේ හිතන්න දෙයක් නැහැ ධර්මතාවයක් විදියට උපදිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ. එතකොට අර කරුණු 7 පරිපූර්ණත්වය සම්මා සමාධිය. ඊළඟට සාන මෙහෙම දෙයක්ත් තියෙනවා දැන්. ඔය අංග 7 තියෙන කෙනා දැන් ආනාපාන හරි මෛත්‍රී හරි භාවනා කරගෙන ගියාට පස්සේ ආයේ ධානය ලැබනවා. ඔය අංග 7 තියෙනවා නම් සාමාන්‍ය ජීවිතේ කටයුතු කරද්දිත් අනිත් අයට වඩා එයාගේ හිත එකඟ ඇති. එකඟයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ධානය වලට සම්වැදීම නොවුනත් එකඟ මනසක් ඇත්තනේ ස්වාමීන් වහන්සේ. තියෙන්නේ යාට. ඇත්තටම තියෙන්නේ එහෙම එකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම. එතකොට දැන් අපි කියමු දැන් අපි දැන් යම් කිසි කෙනෙක් ඔය ආයාසයෙන් කොහොම හරි අමාරුවෙන් ඔය ධානය ඔය සමාධිය ඇති කරගත්ත කියලා. ඒක රැකගන්න ස්වාමීන් වහන්සේ අපිට ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ රැක ගැනීමේදී මොකද කරන්න ඕනේ? නැවත නැවත ඒ භාවිතාවට ගන්න ඕනේ. දැන් ඒ හින්දා වෙන තියෙන තිසාරස භාවිත බහුලීකృత එහෙමයි භාවිතා බහුලීකතා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන්. එතකොට ඒ මට්ටම් වල සංස හීන ප්‍රනීත මේ මධ්‍යම විදිහට තියෙනවනේ. ඒ කියන්නේ එයා ඒ තුල ඇති කරගන්න දක්ෂතාවය. දැන් සමහර අයට නිතර භාවිතා කරන අයට ටක් ගාලා ඒ ධානයට සමවදින්න පුළුවන්කම තියෙන ඒ සමාධිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අඩු වශයෙන් ප්‍රගුණ කරපු අයට ඊටාම ටික කාලයක් යනවා. හීන වශයෙන් ප්‍රගුණ කරන අයට මොකද වෙන්නේ? තවත් අමාරු වෙනවා. එතකොට අපි ඒ සමාධිය ඇති කර ගැනීමේදී විශේෂයෙන්ම ඒ සමාධිය ඇති කර ගන්න නම් නැවත නැවත භාවිතා කරන්නට ඕනේ. ඒ භාවිතා කිරීම තුලින් ලැබෙන ඵලයේ විදිහට සමාධිය ලැබෙනවා. ඒ ලැබුණ සමාධිය රැක ගන්නටත් අපි ඒත් නැවත නැවත එය භාවිතා කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ওই විදිහට ස්වාමින් වහන්සේ අපිට මේ සම්මා සමාධිය ඇති කර ගැනීමේදී උපකාර වන ධර්ම පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තුල අර ආරාෂ්ඨායක මාර්ගයේ කරුණු 7 සම්පූර්ණ වෙනවද? එතනදී යාට සම්මා සමාධිය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ කියන්නේ අපි දැඩිව අවධානය යොමු කරන්නට ඕනේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මම ඊළඟට දැනගන්න කැමති මේ සමාධිය තුළ අපි ඇති කරගත යුතු නිපුණතා මොනවද ස්වාමීන් වහන්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ හරිය වැදගත් මේ සමාධිය වඩන්න කැමති අපේ පින්නතුන්ටත් සමාධිය මේ වෙනකොට උපදවාගෙන ඉන්න පින්නතුන්ටත් එහෙම හරි වැදගත් ස්වාමීන් වහන්සේ. ඒක මේ වගේ දෙයක් මේ දැන් මට උනත් මතකයි ස්වාමීන් වහන්සේ පුංචි කාලේ බයිසිකල් පදින්න පුරුදු වෙච්ච හැටි. එහෙමයි. ඉස්සෙල්ලාම අර මේ පැඩල් එක ගහ ගියා. එහෙමයි. පස්සේ කකුල හරි යටින් එහා පැත්තට දැම්මා. එහෙමනේ අපි කවුරුත් පුරුදු වෙන්නේ. එහෙමයි. ඊට පස්සේ අර හිටගෙන පදිනවා. ඊට පස්සේ මේ සීට් එකේ වාඩිලා බයේ පදිනවා. එහෙමයි. කාලයක් මේක දිගටම කරගෙන ගියොත් ස්වාමීන් වහන්සේ හැන්ඩල් එක අතහැරලා පදිනවා. හරිද? ඉස්සරහට උස්සගෙන පදිනවා. මේ නිපුණතාවය නිපුණයක් වෙනවා. ඒක හැබැයි පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ අර යට අරක ගහ ගියපු එකෙන්. එහෙමයි. අත් නොහැර මේක දිගටම කරගෙන ගියොත් ඇත්තටම හැන්ඩල් එක අතහැරලා තනිරෝධයෙන් යන මට්ටමට ගන්න පුළුවන්. ඒ වගේ වැඩක්මයි ධ්‍යාන තුලත්. යම් කිසි කෙනෙක් ධ්‍යානයක් සායනාංශයේ සඳහන් කළා අර ඔබ සඳහන් කළ හීන ඊළඟට ප්‍රනීත මධ්‍යම ප්‍රනීත තමයි උසස්ම කෙනානේ. එහෙමයි සර්. අන්නේ ප්‍රනීත මට්ටමකට කෙනෙක් පත් කර ගන්නවා කියන්නේ සානසාර කිව්වගේ නිපුණතාවයත් ඒකම තමයි. නිපුණතාවයකට පත් වුණා කියලා කියන්නේ සායනාංශය යාට මෙයාගේ දක්ෂතා ටිකක් නැති වෙනවා. පළවෙනි එක තමයි සමාපatti කුසලය. ඒ කියන්නේ අර මේ
දැන් බයිසිකලේ ඉස්සෙල්ලාම ගත්ත පදින්න පුරුදු වෙන කාලේ සායනංශ අපිට එකපාරටම උඩින් යන්න බෑනේ. නමුත් බයිසිකලේ හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙක් බයිසිකලේ එක පැඩල් එකකට කකුල තියු ගාන අනිත් පැත්තට කකුල දැම්ම ගියා. අන්න ඒ වගේ මේ බයිසිකලේට යොමු වෙන්න පුළුවන්. බයිසිකලේට සමවැදෙන්න පුළුවන්. කියන්නේ ඒක මම උපමාවක් ගත්තේ. ඒ වගේ සමාපatti කුසලයේ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කතා කළ විදිහට මේ ආරෂ්ඨාංග මාර්ගයේ අංග රැකගෙන මේ ඇති කරගත්ත සමාධිය නැවත පුරුදු පුහුණු කරන කෙනාට අවශ්‍ය වෙලාවට සමවැදෙන්න පුළුවන්. කියන්නේ ස්වාමීන් වහන්සේ මේ තියෙන සූත්‍ර නගරූපම. නගරූපම සූත්‍රයේ තියෙනවා ශ්‍රාවකයා ඇති කරගත යුතු ශ්‍රාවකයා ආහාර සම්පාදනය කරගත යුතුයි කියලා. ආහාර සම්පාදනය කරගන්නේ හරියට මොකක් හරි උවදුරක් ආවට පස්සේ දැන් මේ කාලේ කොරෝනානේ. එහෙමයි. දැන් මේ කොරෝනාගේ ලොකු ගැටලුකාරී තත්ත්වයක් ආවට පස්සේ අපි ගබඩා කරගත් ආහාර තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ වැසි අසරණ නොවෙන්නේ. ඒ වගේ ශ්‍රාවකයාත් ආහාර 4ක් ගබඩා කරගන්න ඕනේ කියනවා හදිසි අවස්ථාවකට පාවිච්චි කරන්න. ඒ ආහාර 4 තමයි ඔබ වහන්සේ සඳහන් කළ ධ්‍යාන 4. 1 2 3 4 ප්‍රථම ධ්‍යානෙ ඉඳලා 4. ඔය ධ්‍යාන 4 යමෙකුට තියෙනවා නම් ඒක හොඳට පුරුදු පුහුණු කරලා තියෙනවා. අපි තු පළවෙනි ධ්‍යානෙ විතරයි කියලා. මෙයා ලෙඩ වෙනවා. දරන්න බැරි කායික රෝගයක්. දරන්න බැරි කායික පීඩාවක්. මෙයා මොකද කරන්නේ? ප්‍රථම ධ්‍යානෙ සමවැදෙනවා. ඒ සමවැදිලා ඒක තුළ වාසය කරනවා. එතකොට මෙයාට කය අරමුණු වෙන්නේ නැහැ. කායික පීඩාව අරමුණු වීමක් වෙන්නේ නැහැ. කායික පීඩාව හරියට අපේ දැන් බුදුරජාණන් වහන්සේත් සානස ඕක කළා. උන්වහන්සේලාට ලෝහිත පක්ඛන්තිකා කියන රෝගී හටගත්තට පස්සේ රෝගය නිසා කායික පීඩා හටගත්තා. මානසික පීඩා නෑ. මේ කායික පීඩා හට ගන්නකොට ප්‍රථම ධ්‍යානෙට සමවැදෙනවා. අන්නේ විදියට කෙනෙකුට ස්වාමීන් වහන්සේ මේ අර බයිසිකලයේ හොඳට පුරුදු වෙච්ච දරුවට අවශ්‍ය වෙලාවට ඒකට නගින්න පුළුවන් වෙන්නේ යම්සේද. ඒක හසුරවන්න පුළුවන් වෙන්නේ යම්සේද. කැමැති වෙලාවට සමවැදෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒකට කියන සමාපatti කුසලය. සමවැදීමේ කුසලය. දැන් ඕකට දැන් ඔය කුසලය සම්බන්ධවනේ. හැබැයි ලෝක සත්‍යයට ඔයගේ අනිත් පැත්තට සමවැදෙන්න පුළුවන්. එහෙමයි. අකුසලයට. එහෙම වෙනම සූත්‍රයකුත් තියෙනවා නේ සාන්නංශ මේ අකුසල සමාපatti සූත්‍රය. එහෙමයි සර්. කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන්නේ කුසලයට සමවැදෙන්න නැති හැම වෙලේම අකුසලයට සමවැදෙනවා. දැන් මේ අපි හිතමු මොකක් හරි රාග හිතක් හරි ද්වේෂ හිතක් හරි එහෙම ඒ අකුසලයන්ට අරමුණු කිරීම මාත්‍රයෙන් සමවැදෙනා ඉන්නවා. අන්නේ වගේ මෙතනදී මේ සඳහන් කරන්නේ ධානය ගැන කුසල හිතන්නේ සාන්නස. අනිත් ධාන හිතට කැමැති වෙලාවට සමවැදෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකට කියනවා සමාපatti කුසලය කියලා. ඊළඟට ඒක නිපුණතාවය. ඊළඟට සාන්නස තියෙනවා සමාධිස්ස තිති කුසල කියලා. දැන් අර බයිසිකලේට අර අමාරුවෙන් පදින්න පුරුදු වෙච්ච දරුවා ඊළඟට මෙයාට මේ බයිසිකලේ නැගලා ඕන කාලයක් බයිසිකලේ හොඳට වාඩිලා යන්න පුළුවන්. ඕන කාලයක් බයිසිකලේ යන්න පුළුවන් වාඩිලා කියන්නේ. ඒ පිළිබඳ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ මේ සමාධියට සමවැදීමේ දක්ෂතාවය වගේම ඒ සමාධිය තුළ වාසය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට කියනවා සමාපatti තිති කුසල. තිති කියන්නේ සාන්නසය පවත්වා ගැනීමට. පිහිටා සිටීමට. දැන් අපේ සමාජයේ සමහර ඇත්තන්ට සමාධිය ඇතුණාට පස්සේ මෙහෙම කරන්නේ නැති වෙනවා. කාලයක් පිහිටා සිටීමේ හැකියාව තියෙන්න ඕනේ. සමහර අය පැය 2 3 ඉන්නවා. සමහර අය දවසම ඉන්න පුළුවන්. සමහර විනාඩි 5ක් වගේ. විනාඩි 5යි. මට මතකයි සාන්නස තේරී ගාතාවල තියෙනවා. එක තෙරණින් වහන්සේ නම උදේ පරයන්ක බැඳගත්ත කියනවා. දින 7කින් පරයන්ක ගලවලා තියෙන්නේ. කොච්චර දක්ෂතාවයද? මට තෙරණින් වහන්සේගේ නම මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. උදේ සෝනා වගේ තෙරණින් වහන්සේ මට මතක හැටියට. උදේ පරයන්කේ බැඳගත්ත කියනවා 7 වෙනි දවසේ කියනවා පරයන්කේ ලිහුවේ. ලිහනකොට ආශ්‍රව ඡය කරගෙන කියනවා ලිහුවේ. ඒ වගේ මේ ධ්‍යාන වලට සමවැදිච්ච ශ්‍රාවකීත ශාසනයක් මේක. එතකොට මේ අන්නේ විදිහට යම් කිසි කෙනෙකුට ප්‍රථම ධ්‍යාන ආදියට ඇතුල් වෙලා ඒක තුල කැමැති කාලයක් වාසය කිරීමේ හැකියාව අපි ඇති කර ගන්න ඕන. ඒකට කියනවා සමාධිස්ස ත්‍රිති කුසල කියලා. ඊළඟට සායනාංශ සමාධිස්ස වුට්ඨානුකුසල. දැන් අර මේ බයිසිකල් පදින්න දැන් උඩින් අර මම බයිසිකලේ ගන්නේ තේරෙන් ගන්න පුළුවන් නිසා. දැන් බයිසිකලේ පදින්න අර මුල් අවස්ථාවල අපි අර අමාරුවෙන් උඩින් යන කාලේ මට මතකයි. හරිද? يعني බයිසිකලේ නවත්තන්න ගිහලා වැටලා තියෙනවා. හරියට නවත්ත ගන්න බැරි. හරියට නවත්ත ගන්න බෑ.
නමුත් ඒක නිපුණතයකටපත් වුණාට පස්සේ ඕන අවස්ථාවකදී නවත්ත ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සමාධියට සමවැදීමේ කුසලයේ තියෙන්න ඕන. සමාධිය තුල කැමති කාලයක් වාසය කිරීමේ කුසලයේ තියෙන්න ඕන. ඒ වගේම අවශ්‍ය වෙලාවට සමාධිය එළියට එන්න පුළුවන්කම තියෙන්න ඕන. සනසනාර අපිට හරියට මේ එලාම් එකක් තියලා ඒ වෙලාවටම නැගිටිනා වගේ දෙයක්. අන්න ඒ වගේ අදිෂ්ඨාන මාත්‍රේ මම පැයක් මේ සමාධිය තුල ඉන්නවා. ඇත්තට මෙහෙම එකක් තමයි. මම විනාඩි 30ක් මේ සමාධිය තුල ඉන්නවා කියලා ඒක වේල පහින් අදිෂ්ඨාන කරගෙන ඒ අදාළ කාලයේදී එළියට නොදැන්න ඔය පසේ බුදුරජාණන් වහන්සේ දැන් නිරෝධ සමාපත්තියට සමවැදෙනවා. ඒ කියන්නේ ඒ ලොකු තත්ත්වයක් ඒක. උන්වහන්සේලා අදිෂ්ඨාන කරගෙන තමයි ඒවට සමවැදෙන්නේ. දැන් මෙතනදී කතා කරන්නේ ඊට මෙහා මට්ටම් අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් අවශ්‍ය වෙලාවෙදී සමාධිය තුල කාලය ගත කරලා නැගිටිනවා. ඒකට කියන සමාධිස්ස වුට්ටාන කුසල කියලා. ඊළඟට තියෙනවා මේ සමාධිස්ස කල්ලිත කුසල කියලා. ඒ කියන්නේ සයන්වංශ මේ සමාධි හිත මේ බබලවන්න දක්ෂ වෙන්න ඕනේ. ඇත්තට මේක කරන්න පුළුවන් ගුණේ තියෙන කෙනාට. ජීවිතේ අසීමාන්තික විදිහට පරිත්‍යාග කරපු අයට. අසීමාන්තික විදිහට කරුණාවෙන් කටයුතු කරපු අයට මහා පිනක් රැස් වෙනවා. අන්නේ මහා පින් තියෙන අයට කෙනෙක් සමාධියකට ගියාට පස්සේ සාවිනාංශ අන්‍යයාට සමාධිය තුල අසීමාන්තික ප්‍රීති සුඛ ඇති වෙනවා. කියන්නේ යාට සමාධිය මේ හරිම මේ ඒ කියන්නේ දැන් අපි හිතමු සාවිනාංශ අපි දරුවෝ දෙන්න 3 දෙනෙකුට දෙනවා මේ ක්ලේ ගුලි 3ක්. මේ 3 දෙනාම එක සමාන නෙවෙයි ඔකේ වැඩේ කරන්නේ. සමහර අය ඔකේ හරිම ලස්සනට වැඩේ නිර්මාණය කරනවා. අන්‍යයන්ගේ තමයි මේ සමාධියක් ලැබුණත් සමහර අයට ලැබිච්ච සමාධිය අරම මේ කියන්නේ අර ඊටාව මේ කල්ලිතු කුසල කියලා කියන්නේ හරිම මේ බබලවන්නට හැකියාව නැහැ, දක්ෂතාවය නැහැ. ඒතර හොඳට පිං කරලා තියෙන අය, ගුණේ තියෙන අයට අන්නේ දේ කරගන්න පුළුවන්. තමන් ලබන සමාධිය තුල මේ කලින් අදිෂ්ඨානාදී කරලා මේ ඊටාම මේ ප්‍රභාස්වර මට්ටමක මේ පිනායන මට්ටමකට ඒක ගන්නවා. උසස් මට්ටමකට ගන්නවා. ඒකට කියනවා සමාධිස්ස කල්ලිත කුසල. ඊළඟට අපි ගත්තොත් මැණික් ගලක් හරි සයන්වංශ. මැණික් ගලක් ගත්තොත් 3 දෙනෙක් දෙනවා මේ මැණික් ගල උපමට්ටම් කරන්න. උපමට්ටම් කරන්න කියලා. එක්කෙනා කපන විදිය වෙනස්. ඒ එක එක්කෙනා කපන විදිය වෙනස්. ඒ කියන්නේ අර කලින් දක්ෂතාවය තියෙන කෙනාට අතට අර කවුත් එයා ලස්සන්ට නිර්වාණය කරනවා. අන්න ඒ වගේ සයන්වංශ මේ සමාධිය බබලවන්න පුළුවන් කලින් පින් කරගත්ත අයට. පින බලවත් නම් මේවා මේ හොඳට ඒකසානස් දැන් සමාධිය ලැබීමටත් ඒකටත් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒකටත් සංසාර හේතුවක් ඕනේ. ඒ ලබාගත් සමාධිය බබලෙන්නටත් ඒ වගේම දක්ෂතාවයක් පිනක් තියෙන්නට ඕනේ. එහෙමයි. ඊළඟට සමාධිස්ස ගෝචර කුසල කියන්නේ සයන්වංශ මේ අපි දැන් කතා කරපු එක. ඔබ වහන්සේ දැන් සඳහන් කළේ ගෝචර ආගෝචර දැන ගන්න ඕනේ. දැන් ගෝචරදී ආරෂ්ඨාංග මාර්ගයේ අංග ටික හරි ගෝචරයි. ඒක පුරුදු කරන්න ඕන. අගෝචර දේවල් يعني මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප ආදී දුරු කරන්න ඕනේ. ඒ වගේ ඊළඟට ඒකට කියන සමාධිස්ස ගෝචර කුසල කියන ඊළඟට සමාධිස්ස අබ්නීහාර කුසල කියන්නේ සායනාංශ මේ අපි සඳහන් කළ අනිත් සමාධි වලට යොමු වීමේ හැකියාව. ඒකට කියන්නේ ධ්‍යාන ක්‍රීඩා කියලා. එහෙමයි. ප්‍රථම ධ්‍යානටපත් තුන කෙනා දෙවෙනි ධ්‍යානට යනවා. දෙවෙනි එකෙන් තුන්වෙනි, තුන්වෙනි හතර. ආපහු තුන්වෙනි එකට යනවා. ආපහු දෙවෙනි එකට එනවා. මේකේ ධ්‍යාන ක්‍රීඩා කියලා ඒවට කියන්නේ. ඔන්න ඔය දක්ෂතා හත ඇති කර ගන්න ඕන. මම ආපහු සිහිපත් කරන්නම් සායනන්ස මේ කට්ටියට අපි පින්නතුන්ට උදව්වක් වෙන නිසා සමාධිය තුල සමාපatti කුසලයේ ඇති කර ගන්න ඕන. සමාධියට සමවැදෙන්න අවශ්‍ය වෙලාවල් වල. ඊළඟ සමාධිස්ස තිති කුසල කියන්නේ පවත්වා ගැනීමේ කුසලතාවය ඇති කර ගන්න ඕන. ඊළඟ සමාධිස්ස වුට්ටාණු කුසල කියන්නේ අවශ්‍ය වෙලාවට නැගිටින්න පුළුවන් වෙන්න ඕන සමාවතර සමවැදිලා. ඊළඟ සමාධිස්ස කල්ලිත කුසල කියන්නේ සමාධි හිත බබලවන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ සමාධිස්ස ගෝචර කුසල කියන්නේ ගෝචර අගෝචර දැනගෙන ගෝචර දේම සමාධියට උපකාර වෙන විදිහට සම්පාදනය කර ගන්න ඕන. ඊළඟට සමාධිස්ස අබ්නීහාර කුසල කියන්නේ සායනහංශ අන් සමාධි වලට හිත යොමු වෙන්න යොමු කර ඒ අදාළ සමවැත් වලට සමවැදීමේ හැකියාව ඇති වෙන්න ඕන. ඒ විදිහට සාවිනාංශ සමාධිය තුල අපි ඇත කරගත යුතු නිපුණතා විග්‍රහ කරලා තියෙනවා. අපේ කාලෙත් ඉක්මා යනවා. අවසාන වශයෙන් සාවිනාංශයෙන් මම බලාපොරොත්තු වෙනවා මේ කාලයත් එක්ක කෙටියෙන් නමුත් දැන් සම්මා සමාධිය ගැන අපි කතා කළා. මිත්‍යා සමාධිය ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි. මොකද අපේ දැන් සමාජයේ දැන් අපේ මේ පින්නතුනුත් දන්නව ඇති.
මේ මිත්‍යා සමාධි මේ පැතිරෙන ගතියක් තියෙනවා සායනහස. ඒ පිළිබඳව මොකක් හරි. එහෙමයි. බොහොම වටින කාරණාවක් සානහස මේ වර්තමානයේ තුල ඒක ඉතාමත්ම අපිට ප්‍රකටව දකින්න තියෙන සානහස. කියන්නේ මෙහෙමයි. මේ සමහර වෙලාවට දවස් 7න් මං අසවල් ධ්‍යාන මට්ටමකට අසවල් මේ තත්ත්වයට ගන්නවා කියලා එහෙම වැඩමුළු තියෙන තැන් තියෙනවා. එතකොට සමහර වෙලාවට ඇතම් වෙලාවට විවිධ වැරදි ක්‍රම භාවිතා කරන සානසත. ඒ කියන්නේ දැන් භාවනා කරනවා කියලා සමාධිය ඇති කර ගන්නවා කියලා මට මතකයි මමත් එක සැරයක් අහන් හිටියා මේ පළවෙනි ධ්‍යානයට මම දැන් ඔයාලව එක්කගෙන යනවා දැන් මෙහෙම කරන්න කියලා. දැන් පළවෙනි ධ්‍යානය කියන්නේ නිකටට මේ අවධානය යොමු කරන්න කියනවා. දැන් නිකට ඉඳන් නහය මැදට. ඒ දෙකද? දෙවෙනි ධ්‍යානය. තුන්වෙනි ධ්‍යානය කියන්නේ නළලට. ඒක නිසා ආරෂ්ඨාංග මාර්ගය ඕනේ නැහැ නේද? නෑ සන සීලය ඕනේ නෑ. එතකොට මුකුත් ඕනේ නෑ. එතකොට මේ ඒ මිනිස්යාගේ හිතේ අකුසලේ ඕනිම අකුසලයක් තියන් ඉන්නත් පුළුවන් එතකොට. එතකොට කාම අරමුණු තියන් ඉන්නත් පුළුවන්. ඒ මොකක්වත් නෑ. මේ නිකටට මේ අවධානය යොමු කරාම පළවෙනි ධ්‍යාන ලැබෙනවා. ඒ වගේ අර බොහොම වැරදි විදිහට ස්වාමීන් වහන්සේ. ඒකට සායන නළලේද හතරවෙනි ධ්‍යානෙ? ඒක සාමාන්‍යයෙන් හිස් මුදුනේ මං හිතන්නේ මට. ඒතර ඒ වගේ. එවැනි මට්ටමක් තියෙන්නේ. එතකොට මේ ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ දහම තාමත්ම විකෘති විදිහට අර්ථකථනය කරමින් මිච්ඡා සමාධිය ඇති. ඒ තුලින් සානස යම්කි සමාධියක් ඇති වෙනව නැත්තේ නෑ. කීර සම්මා සමාධි නෙවෙයි. සම්මා සමාධි නෙමෙයි සානස. එතකොට එතන ඔය අපේ සානස බොහොම ගුණ සමාධිය තුල කතා කරා. අර කියපු ඒ සමාධි ගුණය එකක්වත් නෑ. එතකොට එතන ਵਿਚාරයක් නෑ. එතකොට දැන් පළවෙනි ධ්‍යානයෙන් අපි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඒ මොකොත්ම නෑ ස්වාමීන් වහන්සේ. යම් කි දැන් ඒ අය එතන කරන්නේ අර මේ මෙතන පිළිබඳව අවධානය යොමු කරන් ඉන්නවා. එච්චරයි. අනික ලොකු පාපයක් නිසා ලොකු පාපයක් අන්නය ඔහොම කරන එක. එහෙම හොඳම දේ තමයි ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන කියන්නේ මේ භාවනා කරන්න ඕනි කියන්නේ සෝවාන් වුණාට පස්සෙලු. භාවනාව ඕනි වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. දැන් බුද්ධ දේශනා පැහැදිලිව මේ සෝතාපන්න වෙන්න ආරෂ්ඨාංග මාර්ගයට බැහැ ගන්න, يعني ආරෂ්ඨාංග මාර්ගයේ ලෞකික වශයෙන් පුරුදු කරන්න කියලාම අනුශාසනා කරලා තියෙනවා. එහෙම අනිත්‍යක සානස සෝතාපට්ටි ඵලය ලබන්නේත් මොකක් අසුරු කරගෙනද? එක්ක පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යාන මොකක් කරේ ධ්‍යාන මට්ටමකට ගිහිල්ලාම තමයි ලෝකෝත්තර සමාධිය උපදින්නේ. එහෙමයි සායන. එතකොට එවැනි මට්ටමක් තියාගෙන යම් කෙනෙක් කියනවා නම් භාවනා කරන්න ඕනේ කියලා යම් කෙනෙක් කියනවා නම් විශේෂයෙන් සීලයක් ඕනේ නැහැ කියනවා. මේ ඔය සමාධියක් ඇති කරගන්න. සීලය ඕනේ නැහැ කියන සෝත ආපන්න කියන එක නිකන් මේ මොකද්ද අසා පැමිණි කියලා විකෘති අර්ථයක් තියෙන්නේ. සෝතාපන්න කියන්නේ සැඩපහරට පැමිණි කියන එකනේ. ඒ කියන්නේ නිවන නැවිසට පහරට පැමිණි. සෝත ආපන්න කියන වචනය කඩන්නේ මේ අසා පැමිණි. ඒ කියන්නේ සෝවාන් භාවය කියන අහලමයි විතරයි එන්න ඕනේ. ඒ බණ අහල පැමිණි එහෙමත් යහද? එහෙම තමයි සමන්නහත. ඒකට ඒ තැන් වලදී ඉතින් ඇතම් විකෘති කරන අය ඔය වගේ අදහස් ඉදිරිපත් කරලා අර මිනිස්සුන්ගේ හිත තුළට බොහෝමත්ම අර ඊ타මත්ම නින්දිත විදිහට සානස ප්‍රධාන හේතුව මට හිතෙන්නේ මේ සූත්‍රාදී මේ පිළිබඳ තියෙන අනවබෝධය වෙන්නේ නැති. අනවබෝධය විතරක් නෙමෙයි සානස තව අරමුණුක් තියෙනවා. මේ බෞද්ධයන්ගේ එකමුතු භාවය නැති කරන්න ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. අපිට නොපෙනෙන පැති කඩවලුත් ගොඩක් තියෙනවා. එතකොට එකක් අනවබෝධය නමුත් ඇතැම් අය ඒ අරමුණම නිසා නෙමෙයි කරන්නේ. දැනම කරනවා. එහෙමයි. එතකොට මේක වැරදි කියලා යම් කෙනෙක් තේරුම් කරලා දුන්නාම අනවබෝධයෙන් කරන එක තේරුම් අරගෙන හැදෙන්න එපා. එහෙම දෙයක් නෙවෙයි. ඒතර ඒ වගේ අර ඇතැම් අය මිච්ඡා සමාධියද පතුරුවමින් ඉන්නවා. ඊළඟ එක තමයි සනස නොදැනීම මත මිච්ඡා සමාධියත් අපිට ඇති වෙන්න පුළුවන්. දැන් අපේ අවංකවම ඔය කියන මාර්ග ප්‍රතිපදාවේ වර්ධනය කරගෙන යනකොට අර ස්වාමින් වහන්සේ කිව්වා වගේ සමාධිය කියලා අතරමැදේ Tamanට ඇති වෙන්න පුළුවන් මම දැන් ඉන්නේ මේ සමාධිය කියලා. මම දැන් ඉන්නේ පළවෙනි ධ්‍යානෙ කියලා අදහස් ඇති වෙන්න පුළුවන්. යම්කිසි අරමුණක් ඇති කරගෙන සමහර අය කියන්නේ මම එළියක් දැක්කා. ඒ එළිය ඇතුලේ මම තනි වුණා. ඔව්. ඒතර ඒ වගේ මොකද්ද ආසවල් දේවල් දැක්කා මේ වගේ බැබලීම චෛත්‍ය දැක්කා මල් මේ මොකද්ද
මල් වට්ටි දැක්කා, තරු දැක්කා, තරු හඳ දැක්කා. වගේ දැක්කා. ඔව් මට මතකයි එක්කෙනෙක් කිව්වා මේ මම නිකන් කැරකිල්ලත් වගේ හැදුණා කියලා කියන මට ආපු අත්දැකීමක් මට ඇහිච්ච දෙයක්. එයා කිව්වා මම හතරෙනි ධ්‍යානෙ ඉන්නකොට මට ඒක තමයි කැරකිල්ල ඇති වුණා. මං ඒතර දැනගත්තා මං ඉන්නේ හතරෙනි ධ්‍යානෙ කියලා. හැබැයි මෙහෙම ඇති. ඕවත් ඉස්සෙල්ලම සූත්‍ර පොතක් ගන්නන කොහෙද තියෙන්නේ හතරෙනි ධ්‍යානෙ පත් වුණාට පස්සේ කැරකෙනවා කියලා. එහෙමයි සනස. ඒතර ඒ මූලාශ්‍රයක් මොකොත් දන්නේ නැහැ. ඇතම් වෙලාවට තමයි තමන් හිතු මතේ ඉඳගෙන. මට මතකයි එක්කෙනෙක් මේ වැරදි විදිහට ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ඇති කරගන්න කෙනෙක් කියනවා මම සමාධිය ඇති කරගන්න මේ වැඩමුළු තියෙනවා කියලා මම දැක්ක එහෙම බෝඩ් පවා දාලා තියෙනවා. ඒ වගේ තැන්වලට යෑමෙන් මේ වගේ මිත්‍යා සමාධිය තියෙනවා සහ Taman නොදැන අර වගේ මිත්‍යා සමාධි ඒ වලටපත් වෙන්නට පුළුවන්. ඒ වගේ මේ මිත්‍යා සමාධිය ගත්තාම සම්පූර්ණයෙන්ම අපිට ඔය වගේ සාකච්ඡා කරනකොට තව බොහෝ පැතිකඩ තියෙනවා. අපි තාමත් කෙටියෙන් තමයි සාකච්ඡා කරන්නේ. මේ ඊළඟට අපේ පින්නතුනුත් මේ තේරුම් ගන්න ඕන. අපි මේවා ගැන කතා කරන්නේ අපි මේ ගැන කතා කළ යුතුම නිසා නේ සායනාංශ කියන්නේ අපරාධ දැන් මෙතන මේ බණහන පිරිස අතර හොඳට දන්න පින්නතුනුත් ඉන්නවා. නමුත් අපේ අලුතෙන් විශේෂයෙන්ම සායනාංශ දවසින් දවස සාසනයට එකතු වෙන කට්ටිය ඉන්නවා. අපිත් එහෙමනේ එකතුනේ යම් කිසි කාලයකදී වගේ ශාසනයට වරින් වර එකතු වෙච්ච අපේ පින්නතුන් ඉන්නවා අලුතෙන්. ඒ පින්නතුන් විශේෂයෙන් දැනගන්න ඕන සමාධිය කියන්නේ සම්මා සමාධි මොනවද, මිච්ඡා සමාධි මොනවද, සමාජයේ Taman වැරදි පාරකට අරගෙන යන්න පුළුවන් මොන වගේ දේවල් පෙන්නලද කියලාද. ඉතින් අන්න ඒවා හරියට මේ යහපත් දේත් අයහපත් දේත් සමාධිය ගැන උනත් අපි හරියට දැනගත්තොත් අයහපත් දේ සමාදම් වෙන්න නැතුව යහපත් දේම සමාදම් වෙලා අපිට ඉස්සරහට යන්න පුළුවන් ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් හිතක් ඇති කරගන්න. ඉතින් අද අපිට මේ වැඩසටහන සිදු කරන්නට විශාල ධර්ම අනුග්‍රහයක් කරපු අපේ ඉන්ද්‍රහේනේ රාජකීය පඬිතු ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පැයක් පුරාවටම සිදු කරගත් උදාහර කුසල ශක්තිය උතුම් නිර්වාණ අවබෝධයටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපිත් එක්ක එකට එකතු වෙලා මේ ඉන්ද්‍රකීලය දහම් කතිකාවතට සහසම්බන්ධ වුණ අපේ දෙමව්පියන්ට දරුවන්ට තරුණ පින්නතුන්ට මේ සිදු කරගත් උතුම් කුසල ශක්තිය හේතු වෙලා ඕනම තත්යකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් හිතක් ඇති කර ගැනීමට අවශ්‍ය සමාධි හිතේ ඇති කරගෙන සමාධි ගුණ හිතේ ඇති කරගෙන මේ උතුම් ශාසනය තුලදීම සංසාර දුකින් නිදහස් වෙන්නට මේ දහම් කතිකාවත තුලින් නැති වුණු කුසලය පින්තුන්ට ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત ඉන්ද්‍රකීලය දහම් කතිකාවත මෙතනින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.